භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම උතුම් ධර්ම දේශනාවක් එක්කයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මේ උතුම් පින්බර දායකත්වය දරන්නට එකතු වෙලා ඉන්න පින්වතුන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වාසය කරන චාමික ලසිරු ද සිල්වා, ඒවගේ මේ බිරිඳ සෙව්වන්දිද සිල්වා, පුංචි පුතු ෂෝන් ද සිල්වා කියන මේ පිරිස තමයි අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නට දෙන්නේ. පින්වතුනි, දෙමව්පියන්ට දරුවෙකු වෙනුවෙන් දෙන්න පුළුවන් උතුම්ම දායාදේ තමයි ඒ දරුවට ධර්මය ලබා දෙන එක. අපේ බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ තියෙනවා ඒක දීතු කියලා සූත්‍රයක්. ඒක දීතු කියන්නේ ඒ දෙමව්පියන්ට එකම දුවෙක් ඉන්නවා. තමන්ට දරුවෙක් හැටියට තමන්ගේ පවුලට දුවෙක් නම් ලැබෙන්නේ. ඒ දෙමව්පියෝ තමන්ගේ දුවට අරමුණක්, ඒ දුවට ඉලක්කයක් පෙන්නන්න කියනවා. ඒ තමයි මගේ දුවේ ඔයා කුජ්ජුත්තරා වගේ කෙනෙක් වෙන්නට ඕන. ඔයා වේලු කණ්ටකී නන්දමාතා වගේ කෙනෙක් වෙන්න ඕන. අන්න බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවිකාවන්ට, පුංචි දරුවන්ට පෙන්නපු ඉලක්කේ. ඒ අයි ගිහි ජීවිතයේ අනාගාමී ඵලයටම ධර්මය අවබෝධ කරගෙන ධර්මය දියුණු කරගෙන ගිහි ජීවිතය ගත කරපු පිරිස. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙමව්පියන්ට ඉන්නේ පුතෙක් නම්, තමන්ගේ පවුලට එකතු වෙලා ඉන්නේ පුතෙක් නම්, ඒ පුංචි පුතාට පොඩි කාලේ නම් ඉලක්කයක් පෙන්වන්න කියන පුතේ ඔයා චිත්ත ගෘහපති වගේ වෙන්නට ඕන. ඔයා හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ කෙනෙක් වෙන්නට ඕන. අන්න ගිහි ශ්‍රාවකයෙකුට, පුංචි දරුවෙකුට පුංචි කාලේ නම් පෙන්න ඉලක්කේ චිත්ත ගෘහපති වගේ වෙන්න. හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ කෙනෙක් බවට පත්වේ. අන්නේ ඉලක්කෙ පුංචි කාලේ දගේ දරුවගේ ජීවිතයට ඇති කරන්න දක්ෂ වෙන්නට ඕන දෙමව්පියෝ. චිත්ත ගෘහපති හත්තාලෝක පුත්ත සිටුතුමා කියන්නේ ගිහි ජීවිතය අනාගාමී ඵලය දක්වාම ධර්මය දියුණු කරගත්ත මහා පින්වන්ත ගිහි ශ්‍රාවකයෝ. ඒ නිසා පින්වතුනි, ගිහි ජීවිතය තුළ ජීවත්වෙන ගිහි ශ්‍රාවකයකුට තමන්ගේ ගිහි ජීවිතයේ අමාරුයි. ප්‍රශ්න, ගැටලු, බැඳීම්, කෙලෙස් සුනන උල්පතක් කියලා බුදුහාඳුරෝ පෙන්නනවා. හැබැයි ඒ තුළ යුතුකං ඉෂ්ට කරගෙන, පන්සිල් රැකගෙන, ධාර්මිෂ්ඨව ජීවත්වෙමින් පින් දහම් කරන ශ්‍රාවකයට දෙවියන් පවා වන්දනාමාන කරනවා කියලා ධර්මී සඳහන් වෙනවා. සක්ක නමස්ස සූත්‍රය සඳහන් වෙනවා දවසක් සක්‍ර දෙවියන් මාතලී රතාචාරයවරයට කතා කළ කියන මාතලී නන්දන වනයට යන්න මගේ දිවිය රතේ සූදානන් කරන්න. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් ටිකක් පරක්කු නිසා මාතලී බලනෝ මොකද මේ සක්‍ර දෙවියන් පරක්කු. ඒ වෙලාවේ මාතලී රතාචාරවරය දකිනෝ සක්‍ර දෙවියන් මනුලවට හැරිල වන්දනා කරන. මේ මාතලීට හිතා ගන්න බෑ. සක්‍ර දෙවියන් කියන්නේ දෙදෙව්ලෝට අධිපති චාතුම් මහාරාජික තාවතින්ස කියන දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියන්. සතරවරන් දෙවියන් පවා සක්‍ර දෙවියන්ට ගරු කරනවා. බොහෝ දෙවිවරු සක්‍ර දෙවියන්ට ගෞරුව පුද පූජා පවත්වනවා. ඒ තරම් බල සම්පන්න දෙදෙව්ලෝට අධිපති සක් දෙවියන් මනුස්ස ලෝකෙ කාටද මේ වඳින්නේ? සක්‍ර දෙවියන්ගේ වැදුම් පිදුන් ලබන්න මනුලව ඉන්න කවුද? ඒ වෙලේ මාතලී ඔය කාරණය සක්‍ර දෙවියන්ගේ විමසනවා. පළවෙනියට සක්‍ර දෙවියන් ගාථාවකින් කෙන මනුස්ස ලෝකෙ ඉන්නවා සීල සමාධි ප්‍රඥා වඩන නිවන් මඟ ගමන් කරන බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවක වන භික්ෂු භික්ෂුණී කියන පිරිසට පළමුුවම් මනුස්ස ලෝකෙට හැරල වන්දනා කරනු. අන්න දෙවියන් පළමුුව වන්දනා කරන්නේ පැවිදි වෙච්ච සීල සමාධි ප්‍රඥා වඩනයට. එහෙම නම් පේනවා පැවිදි වුණා කියලා සිවුර දරාගත්ත පමණින් දෙවියන්ගේ වැඳුම් පිදුන් ලබන්න සුදුසෙක් වෙන්නේ නෑ.
එයාගේ ජීවිතය තුළේ උතුම් සීලාදී ගුණධර්ම රකිනවන. සමාධී ප්‍රඥා වඩමින් මේ ධර්මය අවබෝධ කරන්න අවංක උත්සාහයක් ගන්නවන. අන්න දෙවියන්ගෙන් පවා වැදුම් පිදුන් ලබන්න සුදුස්සෙක් බවට පත්වෙන. ඊළඟට දෙවනියට ගාථාවකින් කියනවා ඒ ගහට්ටා පුං්ඥ කරා ගිහි ජීවිතය ගත කරන පින් කරන. සීලවන්ත උපාසකා සිල්වත් උපාසකයන් ඉන්න. උපාසිකාවන්න ඉන්න. ගිහි ජීවිතය ගත කරන සීලවත් අය දම්මේන ධාරම් පෝසෙන්ති. ඒ අය ධාර්මිෂ්ටව ජීවත්වෙනවා. ධාර්මිෂ්ටව තමන්ගේ අමුදරුව පෝෂණය කරගන්න. ඒ අය පින්කරන සීලවන්ත අය තන් නමස්සාමි මාතලි මාතලී ඒ අයට ම වන්දනා කරනවා. එහෙමනම් දෙවියම් පවා මනුලව ජීවත්වෙන ගිහි ජීවිතය ගත කරත් ඔබ හරියට පන්සීල් රකිනවන. ඔබ නිතර දම්පින්කං කරන කෙනෙක් නම් ඒ වගේම ඔබ ධාර්මිෂ්ටව ජීවත්වෙන කෙනෙක් නම් ඔබේ ගුණධර්මවලට දෙවියම් පවා වන්දනාමාන කරනවා. ඒ නිසා දෙමවපියු දරුවන්ට දෙන්න ඕන ආදර්ශය තමයි ඒ දරුවන්ග ධර්මය තුළ හික්මුවන්න දක්ෂ වෙන්නට ඕන. පිංහතුනේ ගිහි ජීවිතය තුළ ගිහි ශ්‍රාවකයකුට සාමාන්‍යෙන් අපි දකිනවා මේ ධර්මය තුළ සමහරය බණ අහලා මේ ධර්ම මාර්ග යාගන්න තියෙන්නේ පිළිවලකට. අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. පිළිවලට පියවරෙන් පියවර ගැඹුර කරායන වැඩ පිළිවෙලක් බුද්ධ ශාසනය තුළ තියෙන. සමහරය තැන්තැන්වලින් ධර්මි අල්ලගත්තට පස්සේ. සමහරු ධර්මී හැසිරෙනවා කියලා සමාජයේ තුළ රඟපාන්න උත්සාහ කරන බොහෝ අයින්න. භාවනා රඟපානය බෝන තරන් දකළ ඇති අපි භාවනා කරනවා. සාමාන්‍යින් මිනිස්සු ඉදිරියේ තමන් සියල්ල අවබෝධ වෙච්ච සියලුදේ අතහැරපු කෙනෙක් වගේ සමාජ ඉදිරී මිනිස්සු රඟපාන්න උත්සා කරන හරි දක්ෂයි මිනිස්සු හෙම රඟපාන. එතකොට ඒ අයි සමහර වෙලාවට තමන්ගේ කෑමබීම රටාව වෙනස් කරගෙන. අඳින පලදින රටාව වෙනස් කළ ආභරණ ඉවත් කරලා. සමහර වෙලාවට බිම බලාගෙන වචනය අධ්‍යයක් ගෙවල්වල ඉන්නේ සමහරුවේ වගේ. එතකොට මේ තුළ ආරණ්‍යක ඉන්නා වගේ සමහරලාවට මේ භාවනා කරන කෙනෙක් වගේ ගෙදරත් ඒ වගේ චරිත රඟපාන්න උත්සාහ කරන බොහෝවයින්න. එතකොට මේ අවබෝධෙන්නේ මේ බණ අහල ඒ තුළ තමන්ගේ ජීවිතයේ ඒ වගේ රටාවක් ආරෝපනය කරගන්න උත්සාහ ගන්න. ඒක පීඩනය. එහෙම කෙනෙකුට බොහෝ දුරක් යාගණ්ඩ බැරි වෙනවා. අපිට පේනවා සමහරු ටික කාලෙකින් ආපහු ධර්මයත් අතහැරල ධර්මයටත් බැන බැනා යන. ඒ නිසා පිංහතුනි මේක පියවරෙන් පියවර යා යුතු දෙයක්. දැම් බලන්න මේ ධර්ම මාර්ගය තුළ ඔබ මතකතියාගන්න ධර්මය හැසිරෙන ගිහි ශ්‍රාවකය බොහොම ලස්සනට ජීවත්වෙන්නට ඕන. ඔබට යමක් තියෙනවනම් ඔබට යම් ධනයක් තියෙනවන ඒක ලැබුණේ ඔබේ පෙරපිනකට. ඒක බුක්තිවිඳන්නත් පෙර පිනක් තියෙනවා. මතකතියාගන්න සමහරයි ඔබ දැකල ඇති සල්ලි තියෙන ඕන තරම් හැබැයි කණ්ඩි බොන්නේ නෑ අල්පේච්චකම ඒ අල්පේච්චකම නෙම ඒකට සාමාන්‍යචන කුණුකම කියලා. තමන් හොදට කාල ඇඳලා ඉන්නේ නැත්නම්. ඇඳුමක් ගන්න පරණ ඇඳුම් සමහරලාට හැම වෙලාම මේකම ඇඳගෙන. හැබැයි සල්ලි කෝටි ගනම් පොත්පත්තුල ඔහේ තම පරිහරණය නොකරට ඉඩකඩන් අරන්දාලා තියෙනවා තැන් තැන්ගොල කොහේ හරි ඉඩං අරන්දාලා. සමහරු මේ වහුවයි කියලා කාගිකාගේ හරි එකෙක් කෙනගේ නංගොලින් ඉඩං අරන්දාල. තමන්ට ප්‍රයෝජනයකුත් නෑ තමන්ගේ ජීවිත කාලේ ප්‍රයෝජනයට අරගෙනත් නෑ තමන් කාල ඇඳලත් දම් දෙන්නෙත් නෑ කාටවත් උදව්වක් කරන්න උපකාරයක් කරන්නේ. කවුරු හරි යමක් උදව්වක් කිල්වොත් මොනවා හරි හේතු කියනවා. අනේ හරි අමාරුවෙන් ඉන්නේ මේ කාලෙ හරියට ප්‍රශ්න මේ හිටියට ඉතින් පුදුම ප්‍රශ්න ගොඩක ඉන්න පේ නැද්දම හරියට කන්න අපිටත් ගොඩක් ප්‍රශ්න මේ දවස්වල එහෙම සමහරලාට මිනිස්සු ඉල්ලයි කියලා තමන් පිරිසක් අතරගිහ හොඳට කන්නේ බොන්නේ නෑ හොඳට ඇඳල පැළඳලා ඉන්නේ නෑ
ඒක කෙනෙකුට බාහිර සමහරලා ධර්මය නොදන්න කෙනාර තැන් තැන්වලින් ධර්මය අල්ලගත්ත කෙනෙක් හිතන්න පුළුවන් මේක තමයි නිවරදි අතහැරීම. මේක තමයි අල්පේච්චකම. ලද දේ සතුට වෙන වූ අයිති ඔක්කොම අනිත්‍ය දේවල්න්නේ. අන්න එහෙම කියාගෙන එහෙම ජීවත්වෙන. පිංහතුනේ මේ අපි ජීවත්වෙන්නේ අපායනෙවේ මතක තියාගන්න. ප්‍රේත ලෝකෙකට වැටිච්ච කෙනෙකුට නං ප්‍රේතයකුට කන්න තියෙන්නේ අර සේම සුටු මළමුට්ට අසූචි ඒවා ආග්‍රහණය කර ඒක කර්මයෙන් විදින්න සිද්ධ වෙච්ච දෙයක්. තිරිසන් ලෝක ඉපදිච්ච කෙනෙක් නම් බල්ලෙක් කියල හිතන්න කඩේකට ගිහිල්ලා හොඳට හෝට්ලේකට ගිහිලා කන්න බොන්න පුළුවන්ක මක්නෑ උයාගෙන කන්න. රසවත් කෑම ගෙනහල්ල කඩෙන් ගෙනහල්ල උයාගෙන කන්න බෑ. එක්කො ගෙදර කවුරු හරි අර බල්ලට කන්න දුන්නොත් ගෙදර ඇති කරන බල්ලෙක් නම් වූ කනවා. එක කොහරි කානුවක තියෙන් දෙයක් බඩකින්නට මොනව හරි විසි කරන දෙයක් පිළුණු වෙච්ච දෙයක් කනවා. ඒ තමයි ඔහුට කර්මයෙන් ලැබිච්චදේ. නිරේඉන්න නිරිසත්වයකුට කොච්චර බඩකින්නක් පිපාසයක් දැවුනත් ආහාරයක් කිසිම දෙයක් නෑ. ඔබ අහල ඇති දේවදූත සූත්‍රය සමහර නිරිසත්තු කෑගහන විලාපතින අනේ මට බඩකිනි. දේවදූත සූට්‍ර සඳහන් වෙනවා සමහර නිරි පල්ලු. ඔවුන් කරන්නේ රත්වෙච්ච ගිනියන් වෙච්ච යකඩයක් කටට ගහල කට ඈත් කරලා ආමුඹට කියලා ගිනියන් වෙච්ච ලෝදිය දානව කියෙන කටට. උගුරු දණ්ඩ පිච්චිලා බඩවැල් පිච්චීගෙන පසු පසින් යනවා කියනවා ඒ විශාල වේදනාවක් එක් මැරෙන්නේ. ඇයි ඕප පාතික උපතා මනුස්සෙක් නෙමේ. ඒ තමයි කර්මය ගෙවන හැටි. ඊළඟට යමපල්ල අල්ලගෙන හන ඔබට තවමුණවා දෝනේ හනේ මට බඩකිනී මොනවා හරි දෙයක් මට අනුකම්පා කළ දෙන්න කිය. ආහිට පංබට කියලා ගිනියන් වෙච්ච යකඩයක් කටට ගහලා ගිනි බෝලයක් කටට දානවා කිය. ඒකත් උගුර පිච්චීගෙන කට පිච්චීගෙන බඩවැල් පුච්චගෙන ගිහිල පසු පසින් යනවා කිය. එතකොට මේ වගේ කර්ම විපාක විඳිනවා අපායි වැටිච්චාය කන්නනෑ පිළුණු වෙච්ච දේවල් දුගද හමන දේවල් ඒව කර්ම විපාක. ඊළඟට මනුස්ස ලෝකෙත් ඔබ දැකළ ඇති පෙර සසරේ දන්දීපු නැති අය. ඒකයි මේ දානය වටිනාකම කියල්. පෙර සංසාරය දන්දීලා නැත්නං ඉතාම දිලිදු පවුල්ල උපදිනවා කියලා බුදු හාන්දුරුව පෙන්න්නනවා. කොච්චර උත්සාහ ගත්තත් එදා වේලවත් හොයාගන්න පුළුවන්කමක් නෑ. කවුරු හරි දුන්නත් කන්න පින නැති කොච්චර ඉන්නවද බලන්න. ඒක මොන ක්‍රමෙන් හරි එක් අහිමිවෙල එක්කො බිමහලා ගන්නවා එක්කො කන්න ගන්නකොට පිළුණු වෙලා ඔබ අහලා ඇතින ලෝසක මහරහතන් වහන්සගේ ජීවිතේ පෙර සසරේ කර්ම විපාකයක් පස්සෙන් ආපු ඇති. ඔබ දැකල ඇති කුණු බාක්කිවල බත්තයට අහුල අහුල කන මිනිස්සු. කුණු කානු අවස්සගෙන කන මිනිස්සු බෝන තරන් දැකල ඇති. එහෙමනම් අපිට පේනවා මනුස්ස ලෝකෙත් මනුස්සයකුට කන්න නැත්නම්. පිළුණු වෙච්ච දේවල් කනවනම් පරණ දේවල් නම් කන්නේ. ඒ කර්මයක විපාකයක් පෙර සසරේ දන්දීල නැති කර්ම විපාකයක්කේ. ඊළඟට තව කෙනෙක් යම් සල්ලිභාගේ ඇතුව පොහොසත්ව ධනවත්ව ඉපදිලා. තමන්ට හොඳට කාල ඇඳලා ඉන්න පුළුවන්කම තියෙද්දි කන්න බොන්න ඇතුව ඉන්නවන. ඒකත් කර්ම විපාකයක්. ඒ මොනවගේ කර්ම විපාකයක්ද ඒ තමයි පිංහතුනි දන්දීල දීපු දානයට ලෝභ කිරීමේ විපාකි. ඔබ දැකල ඇති බොහෝ දෙනෙක් සමහරු දන්දීල ආපහු බැන බැන යනවා. හිත පහදවා තුන් සිත පහදවාගෙන දන් දෙෙනවනෙමි. දීල ආපස්සට බනින අපරාධමුන්ට දුන්න කියලා ආපස්සට බනින මිනිස්සු ඉන්න. ඒ අයට ලැබෙන විපාකේ තමයි දීපු නිසා ලැබෙනවා අර දීල අපැහැදිලා ආපහු බැනල නින්දා කරපු කර්ම විපාකේ. ඔවුන්ට කොච්චර ලැබුණත් පරිහරණය කරන්න පිනක් නෑ කියන. ඔබ දැකල ඇති කෝටිපතිව ඉන්නවා හිගන්න වගේ ජීවත්වෙනවා. එක්කො සමහරෙකුට කන්න ප්‍රිය නෑ. සමහරෙකුට ලෙඩ රෝගයක් නිසා හරි එක වලකිනවා. එක දැන් කර්ම විපාකෙන්නේ ඒ විදිහට. සමහරුන්ට කෑම දකිනකොට හරි ආසයි පුද්දුම ආසාාවක් ඇති වෙන කන්න. හැබැයි වෛද්‍යවරු කියන ඔයාට හොඳ නෑ. ඔයාට මේ ලෙඩ තියෙන අද තියෙන සාමානය ඔබ දන්නවා. මිනිස්සුන්ට සමහර තරුණ වයස එනකොටම එක්කෝ සුග කොලෙස්ටරෝල් පේෂර්
මේ විතරක් මේ නොයෙක් ලෙඩරෝග මතුවන වෛද්‍යවරු කියන මේ වකණ්ඩ එපා මේ වකණ්ඩ එපා පිටිකෑම කණ්ඩ එපා පැනිරහ කණ්ඩ එපා අවසානය ගත්තහම කන්න දෙයක් ඇත්තෙම නැති මට්ටමට මේවා කණ්ඩ එපා මේවා කණ්ඩ එපා කියලා ඒක කර්ම විපාකෙන් මග හැරෙන. සමහරු ඉන්නවා ලෙඩත් නෑ අසනීපෙකුත් නෙමේ හැබැයි කන්න හිතෙන්නේ. ඔහේ මොනොහරි අර දංකුඩ ටික සමහර ගෙවල්වල පරණ දංකුඩ ටික ඒක සූරගෙන කාලා එක්කො වේලක් කාලා ඔය කැඳ ටිකක් හදාගෙන බීලා එක්ක අලයක් බතලයක් කාලා බඩකින්නේ මේ කන්න නැතුවන්නේ මේ රටේ කන්න නැතුවත් කඩේ නැතුවත් අතේ සල්ලි නැතුවත් ඒ කිසි දෙයක් නිසාන්න මේ හිත නැමෙන්නේ. සමහරු හිතනවා එක ලොකුකමක් කියලා. අනේ ඉතින් ඔය නිකං කාල ඉවරලා ඔය නිකං අසූචි කරන එකනේ මොකට දුවට වියදන් කරන්න ඔය අව්වෙන දෙයක් කාලා ඉන්නවා. ඔහොම කියන අය ඕන තරංග බහල ඇති. මතකතියාගන්න ඒ ඔවුන්ගේ කර්ම විපාකයක් ඔවුන් ගෙවන්න. පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හොඳ සිදුවීමක් තියෙනවා. ඒ කාලේ දවසක් කොසොල් රජ්ජුරුවෝ හදිසියේම කලබලෙන් දහවල් කාලෙ බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ආව. ඒ ආපු වෙලායි බුදුරජාණන් වහන්සේ අහනෝ රජතුමනි මොකද මේ අවේලාවේ. ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මම හදිසියේම යම් කටයුත්තකට ගිහිල්ල යන ගමන් තතාගතයන් වහන්සේ මුණගැහිලා කාරණයක් දැනගෙන යන්න හිතුණා. ඒ රාත්‍රීමේ නගර හිටපු මහා දනවස් සිටුවරෙක් අපුත්තක සිටුවරයක් මිය ගියා කියලා. ඒ රාත්‍රී ඔහුගේ ධනේ රාජ සන්තකුණ හුට දරුවනේ කාත් කවුරුන් නැතුක ජීවත් වෙච්ච අපුත්තක සිටුවරය. ඔහුගේ ධනය රාජ සන්තක වෙන. ඒ ධනේ රජ්ජුරුව ගිහින් තියෙන්නේ මේවා ගණන් කරලා කරත්තවල පටෝල මාලිගාවට පිටත් කළ මේ ආපහු එන ගම. ඒ වෙලාවෙකෙන සාමීනී භාග්‍යතුන් වහන්ස ඔහුගේ රන් කහවනු විතරක් 80 කෝටියක රන් කහවනු තිබුණකිට කෝටි ගානක කහවනු. රිදී ආදී අනෙක් වස්තුව ගැන කවර කතාවක්ද කියනු. ඒ තරං වස්තුවක් තිබිලා රජ්ජුරුවකින සාමිනී භාග්‍යතුන් වහස පුදුම ඒක නෙමෙයි මේ මනුස්්‍යයා හිඟන්නෙක් වගේ සිටු මැදුර ඉඳලා තිය. හරියට ඇදලනෑ. වැරහැලි විසි කල දාලාතිය රෙදි කෑලි වැරහැලි ඇඳගෙන ඉදලතිය. කාඩි හොදී නිවුඩු හාලු හිඟන්නෙක් කනවා වගේ කාඩි හොදී නිවුඩු හාලුව කියන කකා ජීවත් වෙලාතිය. හැබැයි කෝටි ගානක් ධනය තිබුණා ඔහේ දුක්විඳලර මාලිකාවේ නොකා නොබී ඉඳල මැරුණා. දැන් අර වස්තුව සියල් රාජ සන්තක වුණ. දැන් ඒවා ගබඩාවලට කරත්තවල පටුවල මාලිකාවට යවල එන ගමන් රජ්ජිරු බුදුරජාණන් වහන්සේ මුණගැහෙන් ඇවිල වන්දනා කර ලහනො ස්වාමීණී භාග්‍යතුන් වහන්ස ඇයි එහෙම වනේ. ඔහුට ඒ තරම් වස්තුවක් ධනයක් ලැබිලත් ඒවා පරිහරණය කරන්න හිත නැමුන් නැත්තේ ඇයි කෙලෙහු. ඒවිලි බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි ඔය අතීත සිදුවීමක් පෙර සසරය කරපු කර්ම විපාකයක්. අනේ ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ අතීත කතාවමන් දැනගන්න කැමතිකිව. ඔන්න අපේ බුදුරජාණන් වහන්සේ අතීත විස්තරයක් දේශනා කරනවා. රජතුමනි මීට බොහෝ කාලෙකට පෙර මේ ලෝකෙ පහළ වෙලා වැඩහිටිය තගර සිකියේ කියලා පසේ බුදු කෙන එකැන බුද්ධ කාලයක් නෙමේ. බුද්ධ ශූන්‍ය කාලයක්. බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ නොවෙන කාලවලට අපි කියෙන බුද්ධ ශූන්‍ය කාලයක්. ඒ බුද්ධ ශූන්‍ය කාලවල පසේ බුදුරු ලෝකෙ පහළ වෙන තගර සිකී කියල පසේ බුදු කෙනෙක් ඒ කාලෙ පහළ වෙලා ලෝකෙ වැඩ හිටිය කියන. ඒ කාලෙත් ඔය පුද්ගලයා බොහොම ධනවත් පවුලක සිටුවරයෙක් වෙලා හිටිය කියන. හැබැයි හරිම ලෝබයි දන් දෙන්නේ නෑ. ඔය අතරේ දවසක් මේ සිටුවරයා දැන් නිවසට කාටවත් හැමෝටම නීතිදාල් තියෙන කාටවත් දෙන්න එපා වැඩක් අදයි සමහරු කිනව නිකන් දෙන්න හොඳ නෑ තමන්ගේ කුණුකම් වහගන්න මිනිස්සු මෙහෙම කිනොව නිකන් දෙන්න හොඳ නෑ මිනිස්සු නිකං හිඟන්න වෙනවා ඉල්ලගෙන කන්නම පුරුදු වෙනවා. එදකොට ඔය වගේ කිය තමන්ගේ ලෝභකම මසුරුකම තුළ ජීවත්වෙන මිනිස්සු ඉන්න. ඔහු තමන්ගේ සේවකයන්ට බිරිඳට ගෙදර හැමෝටම නීති දාලා තිබෙ මගේ අවසරයන්න ඇතු කාටවත් කිසි දෙයක් දෙන්න එපා කියලා.
දවසක් මේ සේවකයා මේ සිටුවරයා සේවකයෙක් එක්ක දැන් ගමනක් යන්න උදේ පිටත් වුණා. උදේ පිටත් වෙලා සිටු මැදුරෙන් එලියට බැහැලා යනකොටම මගදී තගර සිකී කෙන පසේ බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා පාත්තරය අරන් ගමක පිණ්ඩ පාති වඩිනවා ඉදිරියට මූනටම හම්බුණ. ඒ වෙලාව අර හිස් පාත්තරයක් අරගෙන පිණ්ඩ පාති වඩිනකොට ඉදිරියට මුණ ගැහුණට පස්සේ. ඒ වෙලාව අර සිටුවර ඇහවා ස්වාමිනී මේ කොහෙද මේ වඩින්නේ පිණ්ඩ පාති වඩින ගමන් කියව. ඔබහන්සේට දානි ලැබුණ දැහවා තාමනය කියෝ. කෝ බලන්න කියලා අර පාත්තරයටත් එබිල බැලුව ලැබිල නෑමකුත්. ඒ වෙලාවේ කල්පනාවනා මං මේ වැදගත් ගමනක් යන්න පිටත් වනේ උන්වහන්සේ ඉස්සරහට මුණ ගැහුණ කමක්නේ අදනම් ඔය මොනව හරි දානයක් පූජා කරෝනවා. ඒ වෙලාවෙ සේවකයට කිව්වා ගොඩක් දුර ගිහින්නෑ ගේ පේනමානේ ඒ වෙලාවෙ කිව්වා ඔබ ඉක්මට ගිහින් ගෙදරට ගිහිල්ලා කියන්න ගෙදර තියෙන කනට කරලා කිව්වා ගෙදර තියෙන දෙයකින් තියෙන විදිහට හැන්දක් මේ ආරයන් වහන්සේගේ පාත්තරයට පූජා කරලා යවන්න කියලා කියන්න කිය. ඔන්න කියපුති. ගෙදර තියෙන දෙයකින් තියෙන විදිහට හැන්දක් දෙන්න කියව. සේවකය පිටත් කරලා කිව ස්වාමිනී ඔබහන්සේ අන්න අතට තියෙන මගේ නිවස ඔබහන් සේතන්ට වඩින්න දාන ටිකක් ලැබේ කියෝ. දැන් අර ගමන ගිය සේවකයක් පණවිඩේ කිය ලාපහවාව සේවක එක්ක ගමන ගිය. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ මේ සිටු මැදුරට වැඩිය. දැන් සේවකය ඇවිල්ල පණවිඩෙත් කිව ඔන්න අදනන් දානයක් දෙන්න අවස්ථාවක් ලැබිල. ගෙදර මිනිස්සුන්ට ඉහේ මලක් පිපුණ වගේ. ඇයි මේ මිනිහ කවදාවත් දානයක් දෙන්න දෙන්නේ නෑ කාර් කොච්චර දන් දෙන්න ආසවුනත් ගෙදර මිනිස්සුන්ට දන් දෙන්න දෙන්නේ. දැන් ගෙදරත් නැති වෙලාව ගමනක් ගියපු වෙලාව අදනං හොඳට ප්‍රනීත විදිහට දාන ටිකක් දී ගන්න පුළුවන් කියලා සාමීනී පොඩි වෙලාවක් වැඩ ඉන්න කියලා ආසනයක් පනවල උන්වහන්සේ වඩා හිදවල ප්‍රනීත විදිහටම ඇල්හාලි බත්වලින් හොඳට ව්‍යංජන හදල දානි සකස් කර ප්‍රනීත විදිහට දානි හදල ඒ දානි උන්වහන්සේට පූජා කර පාත්‍රයට දම් පිළිගැන්න. පසේ බුදුරජාණන් වහන්සේ දානයේ පිළි අරගෙන ගාථාවකින් පින් අනුමෝදන් කරලා පිරිසට පින්දීලා උන්වහන්සේ ආපහු පිටත් වුණා. ටිකදුරක් යනකොට අර මේ සේවකයත් එක්ක ගිය සිටුතුමා ගමන ගිහිල්ල ආපහුව එන ගමන්. දැම්මෙන්න එනකොට ආයමත් හම්බුණ. අර පසේ බුදුරජාණන් වහන්සේ මගදි මුණ ගැහුණ. ඒ වෙලේ ඇහවා ස්වාමීනී ඔබහන්සේට මගේ නිවසෙන් දානය ලැබුණද කියලෙහව. ලැබුණයි කියව. කොහේනම් බලන්න කියලා පාත්තරයට එබිලා අර සිවරෙන් වහගෙන ඉන්න පාත්තරයට එබිල බැලුව කොහොමද ලැබුණේ කියලා කොච්චර දීලද කියලා බැලුව මේ ලෝභකමට බලනකොට පාත්තරයේ පිරෙන්න සුවදට ප්‍රනීත විදිහට දානය පූජා කළ දානි දකිනකොට පුදුම කේන්තියක් ආව. මං ගෙදරයවුන්ට දෙන්න කීවේ තියෙන දෙයකින් හැන්දක්. මමවත් කන්නේ නැති විදිහට මේ තරම් ප්‍රනීත විදිහට දානයක් දීලනේද කියලා දැන් හිතටාව කේන්තිය. දැන් බලන්න දන් දෙන්න කියලා යොමු කරාට දීපු දානේ දැකලාවේ සතුටක් නෙමේ කේන්තියක් හිතටාව. ඒකතයි මසුරුක මේ ස්වභාව. ඒවෙලේ මොකුත් කිවෙන වඩින්න කියලා අනේ උන්වහන්සේ වැඩිය දැන් ගෙදරාව පුදුම කේන්තිය. සේවකයන්ට බිරිඳට හැමෝටම කතා කළ ආපු ගමන් බැනගෙන ගියා උඹලට මං පණවිඩේවේ තියෙන දෙයකින් හැන්දක් බෙදන්. මේ තරම් ප්‍රනීත විදිහට දානි හදලා පූජා කරා කියලා අනේ අර මිනිස්සුන්ට බැනල අදින් පස්සේ මෙතනින් එහාට කිසිම කෙනෙකුට මේ ගෙදරින් දෙයක් දෙන්න එපා කියලා ඔන්න හැමෝටම නීතියකුත් පැනෙවත් තමන්ගේ නිවසේ. අපි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ඔය අතීත සිදුවීම දැක්ක. දැකලා එදා රජතුමාට කොසල් රජතුමාට මේ අතීත කතා බුදුරජාණන් වහන්සේ දේශනා කළ කියන රජතුමනී එදා සේවකයා ලවා හරි හැන්දක් බෙදන්න කියලා හරි දන් දෙන්න යොමු කෙරෙවේ සාමාන්‍ය කෙනෙක් නෙමේ පසේ බුදු කෙනෙ. ඒ පසේ බුදු කෙනෙකුට දන් දෙන්න යොමු කිරීමේ පින නිසා
ඒක විශාල පිනක්. සසර එදා ඉඳං බොහෝ ආත්ම භාවල බොහොම ධනවත් වෙලා ඉපදුනා. දිවිය ලෝකෙත් ඉපදුනා. මනුස්ස ලෝක ඉපදී චාත්මෝල බොහොම ධනවත් පවුල්වල සිටු පවුල්වල ඉපදුනා. හැබැයි දීපු දානයට ලෝභ කරා අපරාධි දුන්න කියලා තරහක් කේන්තියක් ලෝභකමක් මසුරුකමක් ඇති කරගත්ත. ඒ නිසා කොච්චර ලැබුණත් පරිහරණය කරන්න හිත නැමෙන්නෑ කිව. ඒ විදිහට එදා මරණින් මත්තේ අර පසේබුදු කෙනෙකුට දානයක් දෙන්න යොමු කරපු පිනෙන් දිවිය ලෝක ඉපදුනා. හැබැයි මතකතියාගන්න දෙවි කෙනෙක් වෙලා ඉපදුනත් දිවිය සැප සම්පත් විඳින්න හිත නැමෙන්නේ. අනික් දෙවිවරු විනෝද වෙනවා සතුටු වෙනවා නන්දන වනයට යනවා දිවිය සැප සම්පත් බුක්ති විදිනවා. මේ කෙන ඔහේ අර දිවිය විමානය අයින් ගහල ඔහේ ඉන්න පැත්තකට වෙලා. දිවිය සැප සම්පත් දිවිය ආහාර දිවිය භෝජන එකකටවත් හිතයොමු වෙන්න. අර කරම විපාකේ. මනුලව ඉපදුනා බොහොම දනවත් සිටු පවුල්වල ඉපදුන. උපවපං ආත්ම භාවල දෙමව්පියන්ගෙන් තමන්ගේ වස්තුව හැටියට කෝටි ප්‍රකෝටි ගණන් ලැබෙන දනවත් පවුල්වල ඉපදුන. හැබැයි පරිහරණය කරන්න හිත නැමෙන්නේ. මොන තරන් දනවත් පවුලක හිටියත් හිඟන්නෙක් වගේ ජීවත්තේ. හරියට ඇඳුමක් අඳින්නේ. පරලන ඇඳුමක් ඇඳගෙන. එක්කො ඉරිච්ච ඇඳුමක් ඇඳගෙන. සාමාන්‍ය හිඟන්නෙක් කනව වගේ ඔහේ ඉතාම බාල විදිහට මොනවා හරි කාලා එක්කො වේලක් කාලා මොනවහරි කාල කුසගින්න ඉන්නවා. කර්ම විපාක ගෙවේ ඔය විදිහට කියෝ. එතකොට හැබැයි ඒ පින දැම් බොහෝ කාලයක් ගෙවල ඉවරයික පෙර සසරි තව කර්ම අකුසල විපාකෙකුත් තියෙනවා කියෝ. දේපල වෙනුවෙන් සහෝදරයකි දරුවෙක් මරපු කර්ම විපාකයක්. ඒක දැම් බලවත් වෙලා මරණින් මත්තේ දැන්නං අපායි වැටිලකිව. ඒ පින ගෙවිලා ඉවරයි. ආත්ම ගානක් කර පසේ බුදු කෙනෙකුට දන්දීපු පිනෙන් සුගති ආත්මවල දනවත් පවුල්වල ඉපදුනා නමුත් එක ආත්මිකවත් පිනක් කරගත්තෙන. පිනේ විපාක ගෙවිලා ඉවර වෙනකොට අකුසල් බලවත් වෙලා දැන්නං අපායි වැටිලකිව. එතකොට බලන්න ඔය වගේ චරිත තව බුද්ධ දේශනාවල බෝන තරන් අහල ඇති. මසුරු සිටුවරු ගැන ඔය අපුත්තක සිටුවරයා ඒවගේම තෝදෙය සිටුවරයා ගැන තියෙන ඒත් ඒ වගේ. එතකොට අපිට පේනම් මේ වගේ සමහරයි ඉන්න අදත් ඉන්නවා. කොච්චර ධනය තිබුණත්. දැම් බලන්න මිනිස්සු මැරුණට පස්සේ කොච්චර දේපොලෙක්කු රාජසන්ත අද සාමාන් ලංකාවෙනන් ගත්තොත් මහා භාරකාර දෙපාර්තමීන්තුව කියලා තියෙන. රජයට අයිති ආයතනයක් ඒකට අයිති වෙන. බොහෝ ධනවතුන්ගේ ගෙවල් දේපල රාජසන්තක වෙලා යන. ඔවුන් ජීවත් වෙලා ඉන්න කාලෙක්කො පිනට දීලනෑ එක්කො ශාසනය වෙනුවෙන් උදව්වක් කරන්න එක්ක අඩුගානි සමහරු ඉන්නවා. තමන් දන්නවා තමට දරුවොත් නෑ කවුරුත් නෑ මං මැරිලගයාට පස්සෙම අපරාධ. සමහරය එක්ක වැඩිහිටි නිවාසයකට පරිත්‍යයක් කරලා තමන්ගේ නමෙන් ජීවත් වෙලා ඉන්න කාලේ සතුටු වෙන්න පුළුවන් විදිහට එක්ක වැඩිහිටි නිවාසයක් ආරම්භ කරන. එක්කො ළමා නිවාසයක් ආරම්භ කරන. එහෙම නැත්නං ගිලං මධ්‍යස්ථානයක් ආරම්භ කරනවා. එක්කො පන්සලකට පූජ කරන ආරාමයක් ඉදි කරන්න. සමහර එක්කො ඒක විකුණලයේ ධනයෙන් චෛත්‍ය හදනවා ධර්මශාලා හදනවා. තමන්ගේ ජීවිතයේ සතුටු වෙන්න පුළුවන්. මම ජීවිතයේ එක්කො පරම්පරාවෙන් ලැබිච්චදේ තමන් දුක්විඳල හම්බ කරගත්තදේ මට සසරෙන් නිවන් දකිනකම් විපාක දෙන විදිහට මහා පින් කරගත්තම. ඒ ධනයෙන් මං ආරාම කෙරෙව්ව. නැතිබැරි මිනිස්සුන්ට උදව් කරා දම්පින්කං කරා වෙහෙර විහාර හැදුව. මං මේ තරම් පින් කරලා තියෙනවා කියලා කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්. සමහරයින්නවා පිනට දෙන්නෙත් නෑ තමන් කාලඇඳලා ඉන්නෙත් නෑ මහා ධනවත්තු හිඟන්නූ වගේ ඉඳලා ඔහේ මැරිලෑන. සමහර අය පිංවතුනි සමහර විශාල මන්දිර වගේ ගෙව දරුවොත් අතැරලා යනවර කර්ම විපාකත් එක්. සමහර චරිත ඉන්නවා කෝටිපතියෝ විශාල මන්දිර වගේ ගෙවල් තියෙනවා. දරුව 3-4 දෙනෙක් ඉඳලා ඔවුන් එක එක රටවල් ළමයි 5 දෙනෙකු රටවල් 5ක අර විශාල ගෙදර කොහේ තනියෙන් ඉඳ සමහර ලාවට ඒ ගෙදරම මැරිලා දන්නෙත් නෑ දවස් 2-3ක් යනකම්. ඔය වගේ තමන් සේවකයෙක්
කවුරු හරි තියාගෙන එක්ක කඩෙන් ගෙනහලා කාලා හරියට කාලා ඇඳලා ඉන්න සැප සම්පත් භුක්ති විඳින්න පුළුවන්කමක් නෑ. දරුවෙක් ඇවිල්ලා තියාගන්නවා එන්න අම්මා අපි ළඟට එන්න තාත් අපි ළඟට කියලා එක්කන් යනවා ලෝකේ ඒ දරුවෝ ඉන්න රටවල් වල ඒ ඉන්න පින නෑ සමහරුන්ට. කර්ම විපාක බලවත් වුණාට පස්සේ ඉන්න පින නෑ. මට හොඳයි කියනවා අර පැල. මට මීට වැඩිය හොඳයි කියනවා මොනවා හරි බඩකින්නේ හරි අර හිටපු පැළේ වැටලා ඉන්න එක මට ඊට වැඩිය හොඳයි කියලා කර්මය ගෙවන්න සමහර විතන්ටම යනවා. ඔය කාත් කවුරුත් නැතුව ඉඳලා දුක්ක ඉඳලා කන්නත් නැතු ලෙඩ වෙලා සමහරලාට බේතක් ගන්න කෙනෙක් නෑ දරුවෙක් ළඟ නෑ වතුර ටිකක් දෙන්න කෙනෙක් නෑ. එහෙම දුක් ඉඳලා එක්ක මැරිලා යනවා. අර දේපල වස්තුව රාජසන්තක වෙලා යන. අර තියෙන දේපලත් එක්ක සමන්ට හොඳට මැරෙනකං සේවකයෝ තියාගෙන හොඳට උයලා කාලා අතට පයට වැඩකාරයෝ අඩුගාන ගෙදර ඇම්බිලන්ස එකක් හරි තියාගෙන ඉන්න පුළුවන්. වෛද්‍යවරු ගෙන්න්නගෙන හොඳට ඉන්න පුළුවන් මැරෙනකම්. එහෙම ඉන්න හරියට බේතක් සමහර චරිත ඉන්නවා තමන්ගේ ලෙඩේට මේ මැරෙන්න්න පණ ඇද්දත් මාව රජයේ ස්ප්‍රීතාලිකට ගෙනිය පල්ලා ඔය පෞද්ගලික තැන්වලට ගෙනියන්න එපා වට සල්ලි යනවා. දරුව එක්කො වියදන් කරලා අරන් දෙන්න හැදුවත් කන්න ගෙනාවත් කන්න කලින් අහන්න මේකට කියා කියාද අපරාදේ ඔහොම කියන දෙමවපිය කොච්චර ඉන්නවාද කියලා බලන්න. එහෙම හිතන මිනිස්සු කොච්චර ඉන්නවාද. තමන්ගේ ලෙඩේට බේට් ටිකක් ගන්නේ නෑ. ඔහේ විඳෝනු වෛද්‍යවරයෙක් ළඟට යන්නේ නෑ. ඒ කර්ම විපාක සසරි පස්සෙන් එනවා පින්ගතුන්. ලෝභකම මසුරුකමේ විපාක. ඒ නිසා පිංහතුනේ ජීවිතේ පුළුවන් තමන් කෙනෙක් ඔබ ඉන්න අපායක නෙම ඒක මතක තියාගන්න. ඔබ ඉන්න මනුස්ස ලෝකේ. ඒ නිසා ඔබේ පෙර පිනකට ඔබට යමක් ලැබුණද. ඔබේ හම්බ කරන ධනය බුදු හාදුරු බොහෝම ලස්සන්ට පෙන්නනවා. ව්‍යග්ග පජ්්‍ය සූත්‍ර පෙන්නනවා. තමන්ගේ ජීවිතයේ ආදායමට ගැලපෙන වියදන් රටාවක් ඇති කරගන්න. ඒකට ධර්මය කැනෙ සමජීවි කතා. කෙනෙක් දුක් මහන්සවිලා උපයන්න ඕනේ. උට්ඨාන සම්පදා උත්සාහයෙන් වීරිය නැගී සිටින්න ඕන දක්ෂ වෙන්න ඕන හම්බ කරන්න එපා කියලනෑ කොහෙවත්. කෙනෙක් උත්සාහයෙන් වීරියෙන් හම්බ කරනවා ධනවත්වෙනවා පොහොසත්වෙනවා. ඊළඟට තමන් ඒක අනාගතය වෙනුවෙන් ආයෝජනය කරනවා. කොටසා ඒ වගේම තමන් හොඳට ඒක බුක්ති විදින්න කියනවා. සමජීව ආදායමට ගැලපෙන වියදන් රටා. එතකොට මේ තුළ මේ කියන්නේ ණයට අරගෙන කාලා ඉන්න කියලා නෙමෙයි මතක තියාගන්න. සමහරු ඉන්නවා වියදම් අනවශ්‍ය විදිහට බොරු සෝභනය පෙන්නන්න ගිහිල්ලට දහතේ ණයවෙලා දුක්විදින මිනිස්සු ඉන්නවා. එහෙම දෙයක් නෙමෙයි මේ ආදායමට ගැලපෙන වියදම් රටාවක් ඇති කරගන්න. ඔබට සමහර වෙලාවට කෝටි ප්‍රකෝටිපතියෙක් විදිහට ජීවත්වෙන්න බැරිවි. හැබැයි ඔබට ඔබ දුක් මහන්සු වෙලා හම්බ කරනවන ඔබ කරන රස්සාාවෙන් ඔබට හොඳට කාල ඇඳල ජීවත්වෙන්න පුළුවන්න. ඔබ ඉන්න මනුස්ස ලෝක අපායක නෙමෙයි. නොකා නොබී දුක්විදවිද සමහර වෙලාවට ධනයේ ඉතුරු කරලා හම්බ කරලා කාටවත් නැතුව මැරිල රාජසන්තක වෙලා යන්න ඉඩ නොදී ජීවිතයේ සැලසුම් කරගන්න. ජීවිතයේ ධර්මයත් එක ගොඩනගාගන්න. ධර්මය හැසිරෙන කෙනා මෙලවස් සැපසේ ඉන්නවා පරලවස් සතුටෙන් ඉන්න. ඉද නන්දති පෙච්ච නන්දති. මෙදවස් සතුටෙන් ඉන්න පරලවස් සතුටෙන් ඉන්න. දැම් බලන්න විසාකාව ගැන නිකං හිතන් සෝවාන් වෙච්ච කෙනෙක්නේ. විසාකාව සෝතාපන්න වනා අවුරුත් පුංචි වයිස සෝවාන් වනා කියල සඳහම්මේ. එහෙම සෝවාන් වෙච්ච විසාකාව නව කෝටියක් වටින පළඳනාවක් පැළඳගෙන හිටිය. විවාහ වුණා ධනවත්ම මිගාර පවුලේ ධනවත්ම තවත් සිටු පවුලක සිටු පුට්‍රයෙක් එක විවාහ වුණා. ඒ විවාහ වෙච්ච දවසේ තමන්ගේ පියාගෙන් ලැබිච්ච ආභරණය දෑවැද්දට ලැබිච්ච වස්තුව නව කෝටියක් වටින පළඳනාව. එදකොට බලන්න සෝවාන් මේවා එකක්කත් ඇඩක් නෑ දැ සෝවාන් විච්ච කෙනෙක් ඔබ හිතන්න චතුරාරි සත්‍යය ගැන සත්‍ය ඥානය අවබෝධ කරගත් අය මේ. දුක කියන්නේ ආරය සත්‍යයක් මයි කියලා ප්‍රඥාවෙන් අවබෝධ වෙච්චාය.
දුකේ හට ගැනීම ආරි සත්‍යයක්මයි කියලා ප්‍රඥාවෙන් අවබෝධ කරපු කෙනෙක්කි. දුක නැතිවීම ආරි සත්‍යයක්, දුක නැති කරන මාර්ග ආරි සත්‍යයක් කියලා චතුරාරි සත්‍යයේ සත්‍යඥානය ඇති කරගෙන සක්කායිදිට්ට විචිකිච්චා සීලබ්බත පරාමාස කෙන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරපු කෙනෙක් විසාකාව. ඒ සත්‍යඥානය ඇති කරගත්ත විසාකාව මේ එකක් අත් අඩක් නෑ මේ අනිත්‍ය දේවල් මොකටද මේ ආභරණ පැළඳගෙන මේ යකට කෑලි එල්ලගෙන ඉන්න මොකටද කියලා ඔව විසි කරලා දාලා නිකම් බලාගත්තුවත බලාන මේ එකක් අත් කරලා වැඩක්නේ අනිත්‍යයි මැරිලෑනවා අනිත්‍යයි එහෙම හිටිය නෑ. ඒ නිසා මතකතියාගන්න බොහෝ දෙනෙක් කර ධර්මය අල්ලන්නේ සර්පයා නැට්ටෙන් අල්ලනවාගේ. ඔබේ ජීවිතය තුළ පියවරෙන් පියවර සැලසුම් කරගන්න. මොකද සමහර චරිත මේ ධර්මී හැසිරෙන සමහර චරිත බනත් දෙකක් අහලා ඉන්න හැටි දැක්කහම අනින් මිනිස්සුන්ටත් ධර්මය එපා වෙනවා. හප්පෝ ධර්මය හැසිරෙන අය මෙහෙමද. මේ විදිහට නං අපිට ඔය ධර්මය ඕන්නෑ කියලා සමහරු අර අමුතු රඟපාන චරිත දැකල අනිත් අයටත් ධර්මය පාවෙන. මතකතියාගන්න ලෝක අනෙක් සියලු දෙනාට වඩා සතුටෙන් ඉන්නේ ධර්මී හැසිරෙන කෙනා. එයා තමයි ලස්සනටම ජීවත්තේ. ඒ මොකද අනිත් අය අනිත්‍යදේ අනිත්‍ය වෙලා යනකොට අඩනවා වැලපෙනවා සෝක කරනවා. දුක්දේ දුකට පත්වෙනකොට අඩනවා වැලපෙනවා සෝක කරනවා. අනාත්මදේ අනාත්ම වෙනකොට දරාගණ්ඩ බෑ මිනිස්සු කඩාගෙන වැටෙනවා. අඩනවා වැලපෙනවා දුක්වෙනවා සෝක මිනිස්සුන්ට පිස්සු හැදෙනවා. අවබෝධයක් නැති අයි ඔළුවයාත් ගහගන්නවා පපුුවට ගහගන්නවා ඇයි අපිට මෙහෙම උනේ කියලා හඩා වැටෙනවා. අටලෝ දහම ඉදිරියේ කම්පා වෙනවා ධර්මයක් නැති අයි. ලා බලාබ සැප දුක යසායස නින්දා ප්‍රසංසා ඉදිරියා කම්පාවෙන. හැබැයි ධර්මය හැසිරෙන ධර්මය වටහා ගන්න ධර්ම මාර්ගය වඩන කෙනා අනිත් අය අඩනකොට මේක තමයි ලෝකෙ ස්වභාවය කියල යාට හිතාදාගන්න පුළුවන්. අටලෝ දහම ඉදිරියා අකම්පිතයි. අනිත් අය කම්පාවෙනකොට සැලෙනකොට එයා කම්පිතයි මේක තමයි ජීවිතය හැටි. ඕක තමයි ලෝක ධර්මතාවේ. එයා එක් ගණන් ගන්න. එයා ධර්මය තුළින් අභීතව එයා ඒ ප්‍රශ්න මොන්න ප්‍රශ්න ගැටලු විපත් ජීවිතයාවත් එයා අකම්පිතවේවට මූුණ දෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම ඉදිරි යා හිත හදාගන්න දක්ෂයි. හතුරු තරහකාරයෝ අප්‍රියන්ගෙන් මුණ ගැහෙනකොට එයා දන්නවා මේ කර්ම විපාකයක්. මං මේකට ඇඩුව වැලපුනා දුක්කුණා කියලා හරියන්නේ. මේ මම සසරි කරපු කර්මයක් මං කොහොම හරි මෛත්‍රියෙන් මේක ජයගන්න. ඒ මෛත්‍රිය කරුණාව මුදිතාව ඉවසීම ඒ සියල්ලත් එක්ක ජීවිතයේ සතුටින්ම ඉන්න පුළුවන් ධර්මය දියුණු කරගන්න ධර්මය අවබෝධ කරගන්නයි. දැම් බලන්න බිම්බිසා රජ්ජුරුව සෝවාන් වෙලා රජකං කරා පොඩි දෙයක්ද කියලා හිතන්න රටක් පාලනය කරන එක ධාර්මිෂ්ටව රජකං කරා. ඊළඟට ඔබහල ඇති සීවලී මහරහතන් වහන්සේගේ අම්මතාත්ත දෙන්නම් සුප්පියා උපාසිකා මෑනිය මහලිය කියන රාජකුමාරය තමයි පියාණන් දෙන්නම තරුණ වයිසි සෝවාන් වෙච්ච දෙන්නේ. ඒ දෙන්නට දාව ලැබිච්ච දරුව තමයි සීවලී කුමාරය. එතකොට අපිට පේනවා සෝවාන් වෙච්චයි ගිහි ජීවිතය ගත කරලා තියෙනවා. ඒ අයට දරුව ලැබිලා තියෙනවා. විසාකාව දරුව 20 දෙනෙක්ගේ අම්ම කෙනෙක් කිය. එතකොට රජ පවුල රාජකුමා සුමනා සිටු දේවිය ගැන සඳහන් වෙන කොසල් රජ්ජුරුවන්ගේ නැගනිය. එතකොට මේ වගේ ධර්මය අවබෝධ කරගත්ත ගිහි ශ්‍රාවකය බොහොම ලස්සනට ජීවත් වුණා. රජ පවුල්වල සිටු පවුල රාජ කුමාරුවරු කුමාරිකාව මේ ධර්මය අවබෝධ කරගත්. ඒ අයි ජීවිතයේ බොහොම ලස්සනට සැලසුම් කරගෙන ධර්මය තුළින් පින්කරගෙන හොඳට පන්සිල් රැකගෙන ගුණධර්ම පුරාගෙන ධර්ම මාර්ග දියුණු කරගෙන ගිහි ජීවිතයේ පියවරෙන් පියවර ධර්මාවබෝධය දක්වා තමන්ගේ ඉලක්කිට ගිය. එයා මෙලවත් සතුටෙන් ජීවත් වෙනවා පරලවත් සුගතිය කරායන ධර්මාවබෝධය කරායන. ඒ නිසා පිංගතුනේ ජීවිතයේ සතුටෙන්ම ඉන්න පුළුවන් හරියට ධර්මය අල්ලගත්ත කෙනාට. ජීවිතය හොඳ ලස්සනට ජීවත්වෙන්න පුළුවන් හරියට ධර්මය තේරුම් ගත්ත කෙනාට.
කලකිරෙනවා කියන්න සමහරු මේ ධර්මය සඳහන් වෙනවන කලකිරීම ගැන නිබ්බින්දා නිබ්බිධාව කියලා කියන්නේ අවබෝධයෙන් කලකිර නොයි කියන්නේ ඔය නිගම් බලාගත්තුවත බලාගෙන මේ එකක් අත්තඩක් නෑ කියලා ඒ කලකිරීමක් නෙමෙයි. එතකොට සමහරු මේ කලකිරෙනවා කියන එක තේරුම් අරන් තියෙන්නේ ප්‍රශ්නයක් ආවහම නිකන් ඔක්කොම එපා වෙලා මට ගෙවලුත් එපා වෙලා පවුලත් එපා වෙලා මට මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ කියලා. ඒ ධර්මය අවබෝධයෙන් කලකිරීමක් නෙමෙයි. ඒ ජීවිතයේ දිනෙදා ඇතිවන ප්‍රශ්න ඉදිරියේ මනසෙන් කඩා වැටීමක්කේ. අටලෝ දහම ඉදිරියේ සැලෙන එකක්කේ. ඒක තුළ ධර්මය අවබෝධවීමක් නෙමේ. ධර්මය අවබෝධ වෙන ධර්මය සඳහන් නිබ්බිධාව ඇතිවෙන්නේ පංච උපාදානස්කන්දය අනිත්‍ය දැකීමේ. කෙනෙක් පංච උපාදානස්කන්දය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ගැඹුරින් සිහි කරනවන. එයා මේ කයේ අතහාස භාවය හොඳට නුවනින් විමසනවන. එයා පංච උපාදානස්කන්දයේ අනිත්‍ය දකිනකොට ඒ තුළ නොඇලෙන කෙනෙක් වෙනවා. අන්න ඒක තමයි නිබ්බිධාව. ඒ නොඇලෙනකොට නිබ්බින්දං විරජ්ජති විරාගය ඇති වෙනවා. විරාගා විමුච්චති අන්න එතකොට හිත පංච උපාදානස්කන්දෙන් මිදෙනවා. ඒක අවබෝධයෙන් භාවනා කරලා විදර්ශනාවටලා අවබෝධයෙන් ඇතිවෙන කලකිරීම. ඒ කලකිරීම ඇතිවෙන්නේ පංච උපාදානස්කන්දය ගැනයි. ඒ නිසා පිංහතුනේ ධර්මය සඳහන් සමහර වචන මේ කලකිරීම එපාවීම අසුභය සමහරු එක දවසක් ගිහිල්ල භාවනා වඩලා. අසුභ භාවනාව එක දවසයි ඇස්පියාගෙන පැයභාගයක් අහගෙන ඉඳලා නැකිටපු ගමන් ඔක්කොම එපා වෙලා වගේ රඟපානවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා එක්ක ස්වාමියත් එපා වෙලා දරුවොත් එපා වෙලා පහුදාට මහන වෙන්න ඕන කියනවා. ගෙදර හරියට කාලා ඇඳලා ඉන්නේ නෑ. ළමයි ගැනත් මට මේ ඔක්කොම එපා වෙලා තින් ම මේ ඔක්කොම අතහැරලා යනවා මේ ඔක්කොම කරුණ මෙන්න මෙහෙම ප්‍රශ්න ඇති කරගෙන පවුල් අවුල් කරගෙන සමහර ඒ වගේ දේවල් එක්ක සමහර ස්වාමිවරු අපි දන්න අපි ගොඩාක් ලංකාවේ බණ කියලා භාවනා වැඩ සටහන් කරලා මිනිස්සුන්ට ධර්මයෙන් උපදෙස් දීලා අපි දන්නවා සමහර ස්වාමියවරු ඇවිලකින අනේ හාදුරන්නේ අපේ නෝන අපි භාවනා පන්තිවලට ඇරියා හරියට පන්සල් ගියා භාවනා කරන්න ගියා දැන් ගෙදර හැසිරෙන හැටි දැක්කාම අපිටත් ධර්මය පාවෙනවා කියන. එදකොට අපිට පේනවා මේ අවබෝධයක් නැතුව හැසිරීම තුළ ධර්මී තැන් තැන්වලින් අහලා සමට දවසක් දෙකක් භාවනා කළ එක්ක සතියක් කොහයට නතර වෙලා භාවනා කරලා. ආරන්න එකට ගිහිල සතියක් නතර වෙලා භාවනා කළා ගෙදරෙන්නේ අමුත්තුම චරිතයක් රඟපාගෙන එන්න ගෙදර. ගෙදර ආපු එලේ ඉදං අඩිය තියන්නේ පියවරෙන් පියවර ගෙදර සක්මන් කර නිරියාවෙන් තමයි ගේ ඇතුළ යන්න. එතකොට මේ වගේ සමහරය අවබෝධයක් නැතුව ජීවිතයේ හැසිරීම තුළ ගොඩා ප්‍රශ්න ඇති කරගන්නවා මිනිස්සු. මතක තියාගන්න මේ ධර්මය බුදු හාන්දුරු පෙන්වේ මහනෙනි බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරය වගේ නම්. මේ ධර්මය කරා යන පිරිස අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා මහා සාගරයට බහිනවා වගේ. පියවරෙන් පියවර සීලේක පිහිටලා ධර්මය දියුණු කරමින් ඉස්සල්ලා සද්ධානුසාරී වෙනවා. ඊට පස්සේ දම්මානුසාරී වෙනවා. ඊට පස්සෙයා සෝවාන් වෙනවා. ඊළඟට සකදාගාමී මාර්ගී වඩනෝ සකදාගාමී පලයට පත්වෙනවා. ඊළඟට යා අනාගාමී මාර්ගය වඩලා අනාගාමි වෙන. මාර්ග පල හතරෙන් තුන්ගෙන අනාගාමී පලයට එනකොට තමයි කාමරාග පටික නැතිවෙන්නේ. පංචකාමයන් ගැන තියෙන ඇල්ම පටිගේ අරමුණු එක් ඇතිවන ගැටීම තරහයන ස්වභාව සම්පූර්ණයෙන් නැතිවෙන අනාගාමි වෙනකොට. එතකං බුදුහාදුරන්ගේ ගිහි ශ්‍රාවකයෝ ගිහි ජීවිතවල තමන්ගේ පවුල් ජීවිත ගත කරගෙන අවබෝධයෙන් ජීවත්වෙච්ච සිදුවීම් සඳහන් වෙන. බණ අහපු ගම ධර්මය අඩුගානි සෝවාන්තියා අහලකටවත් එන්න කලින් සියල්ලට කලින් අතහැරලා. ඒ වගේ පවුලල ලොකු ප්‍රශ්න ඇති කරගෙන. ඒ තුළින් වෙන්නේ අන්‍යාගමිකයන් පවා බුදු දහමට සමහරු නිගා කරන තත්වකට පත්වෙලා තියනවා. අයියෝ ඔයාලගේ බුදු දහම මෙහෙමනි. ඔය ඔක්කොම නිගං අනිත්‍ය අනිත්‍යය කිය කිය මොකක්දෝග කියලා. සමහරු එහෙම හිතන්නේ
අර පිටින් තියෙන අනිත්‍යයි දුකයි අනාත්මයි මෙන්න මේ වචන පිටින් දැකලා ධර්මය ගැන වැටහීමක් නැතුව හැසිරෙන්නේ ෑම තුළ. ඒ නිසා පිංහතුනි ධර්මය හැසිරෙන බුදු හාමුදුරන්ගේ ශ්‍රාවකයා තමයි සැබෑ ලෙසම ලෝක අනෙක් සියලු දෙනා මුලාවක ඉන්නේ. ඒ හැමෝම අනිත්‍යදේ නිත්‍යයි කෙන දෘෂ්ටිය බැසගෙනයින්. දුක්දේ සැපයි කෙන වැරදි දෘෂ්ටිය බැසගෙනයින්. අනාත්මදේ ආත්මයි කෙන වැරදි දෘෂ්ටිය බැසගෙනයින්. අසුබදේ සුබයි කෙන වැරදි දෘෂ්ටිය බැසගෙනයින්. අවිද්‍යාව තුළ ලෝකයා ජීවත්තේ. ඒ නිසා තමයි මිනිස්සු අටලෝ දහම ඉදිරියේ කම්පාවෙන්. හැබැයි බුදු හාමුදුරන්ගේ ශ්‍රාවකයක් ධර්මය තුළින් ජීවිතය විමසල මෙනෙහි කරලා යෝනිසෝ මනසිකාරය දෙලා අනිත්‍යදේ අනිත්‍ය වසයෙන් දුක්දේ දුක් වසයෙන් අනාත්මදේ අනාත්ම වසයෙන් අසුබදේ අසුභ වසයෙන් දකින කෙනා ජීවිතයේ යථාර්ථය දකිමින් අනෙක් සියල්ලන්ට වඩා අටලෝ දහමෙන් කම්පා නොවී අකම්පිතව බුදු හාමුදුරු පෙන්නුවේ පුට්ටස්ස ලෝක දම්මයෙහි චිත්තං යස්ස නකම්පති අසෝකං විරජංකේමං ඒතම් මංගල මුත්තම. විරාජමානව ජීවත්වෙන බුදු හාන්දුරන්ගේ ශ්‍රාවකයා ලෝක ධර්මතාව ඉදිරි අටලෝ දහම ඉදිරියේ යා විරාජමානව ඉන්න. ඒක මංගල කාරණයක් ඒක උතුම්ම කාරණයක් බුදු හාන්දුරන්ගේ ශ්‍රාවකයන්ට. ඊළඟට ලෝක එන්න ධනවතා අපි ධනවතා කියල දකින්නේ සල්ලිවලින් එයාගේ තියෙන ධනය මිලමුදල් වලින් වස්තුවේ බුදු හාන්දුරු පෙන්නුවේ ධනවත්ම කෙනා ධර්මීන් ගොඩ නගාගත්ත කෙනා සද්ධහා දනක් සීල දනං හිරියොත්තප්ප දනං සුත දනම් ත්‍යාග ප්‍රඥා සත්තාරය ධනය අන්න බුද්ධ ශාසනය ඉන්න ධනවත්ම කෙන ලෝක අනෙක් සියල්ලන්ට වඩා බොහොම සතුටින් ඉන්න ධනවත්ම කෙන අන්නේ ආරි සත්‍යය සත්තාරය ධනය ජීවිතයට ඇති කරගන්න බොහොම සතුටින් ජීවත්වෙන්න ධාර්මිෂ්ටව හම්බ කරන්න ඒවා බුක්තිවිදින්න කුණුකමට ජීවත්වෙන් නිපයිව බුක්තිවිදින්න දන් දෙන්න තමන් බොහොම ජීවිතයේ මනුස්සලෝකය ඔබ ඉන්න ඔබහොඳට කාල ඇඳල ජීවත්තේ ධාර්මිෂ්ටව බොහොම සතුටින් ජීවත්තෙන් හොඳට පින්කං කරන්න ඉන්න කාලේ. ඒ පිනේ තුළ මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරන්න ලොකු උත්සාහයක් වීරයක් ගන්න ධාර්මිෂ්ටව ධර්මාවබෝධය කරයන්න උත්සාහගන්න. තිං ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව සද්ධහාදීගුණ ධර්ම දියුණු කරගෙන. උතුම් වූ ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද කරනවා. පිංහතුනේ හද මේ උතුම් ධර්ම දේශනාවෙන් ධර්මානු ශාසනාවෙන් අපි රැස් කරගත් සියලුපින්. සියලු දෙවියෝ සාධ කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවියසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාධ කියල දෙවියන්ට පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියල අපි ආශිර්වාද කර. විශේසිෙන් අද මේ ධර්ම දේශනාව පින් බරදායකත්වය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වාසය කරන චාමික ලසිරුද සිල්වා මහත්මා ඒවගේ මේ බිරිඳ සෙව්වන්දිද සිල්වා මහත්මිය ඒවගේම පුංචිපුතු ශෝන්ද සිල්වා පුතනුවන් ඇතුළුවේ හැම දෙනාටම නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා ලෞකික ලෝකෝත්තර දියුණුවම සැලසේවා කියලා ආශිර්වාද කරන. එයගේ උත්තුම් අරමුණ තමයි ඔක්තෝබර් මාසෙ 18 වෙනි දින සිය පළමු ජන්මදිනය සමරණ පුංචි පුතනුවන්ට ශෝන්ද සිල්වා පුතනුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝාව සම්පත්තිය සැලසේවා ඒවගේම දරුවගේ අනාගතයේ සාර්ථක කරගන්න සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කෙන උතුම් ආශිර්වාදය ති එහෙම නගේ දෙමවපියන්ට සුජීවත් ඉන්න පවුල්ල හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියලපි ආශිර්වාද කරනවා මියගේ සියලු ඥාතියන සාධ කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගෙත් පරලොව ජීවිත සැපුවත්තේවා මියගිය ඥාතියනු සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙන්න ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවනය කර ලක්වාසි ලොවාසි හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ
ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.